හලෙලූයා. ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසේ අපි බලන්න යනවා උන්වහන්සේ සභාවට අද දවසේ තබා තිබෙන පණිවිඩය. යහපත් ක්‍රියාවේ යෙදීම. දවසේ අපි බලන්න යනවා යහපත් ක්‍රියාවේ යෙදීම. මාගේ සහෝදර සහෝදරියනි, ඇයි අපි යහපත් ක්‍රියාවේ යෙදෙන්න ඕනි? දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබයි මමයි යහපත් ක්‍රියාවේ යෙදීමයි. අපි පාපේ අන්ධකාරයේ වහල්කමේ සිටි උසෙනගක් දෙවියන් වහන්සේව හඳුනන්නේ නැතුව අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා අපි අපේ සිතට ගතට කැමති දේවල් කරමින් ගියව සෙනගක්ව සිටිනු ලැබුවා. නමුත් අද දවසේදී ස්වාමින් වහන්සේ ඔබව කැඳවලා තියෙනවා. යොහන් පොතේ 15:16 පැහැදිලිවම කියනවා, නුඹලා මාව තෝරාගත්තා නොව මමයි නුඹලාව තෝරාගෙන පත් කරලා තිබෙන්නේ. ඇයි ඔබව තෝරාගෙන පත් කරලා තියෙන්නේ? ඵල දරන්න. ඵල කියන්නේ යහපත් ක්‍රියාවේ පැවතීමයි. යහපත් ක්‍රියාව, අපගේ ක්‍රියාවන් යහපත් ලෙස පවත්වාගෙන යාම තමයි ස්වාමින් වහන්සේගේ කැමැත්ත සැලැස්ම අරමුණ. ඔබව කැඳවලා තියෙන්නේ ඔබගේ යහපත් ක්‍රියාවේ යෙදෙන්නයි. මේක තමයි ඔබව කැඳවපු අරමුණ. ඔබගේ කැඳවීමේ අරමුණ යහපත් ක්‍රියාවේ යෙදවීමයි. ඒකටයි ස්වාමින් වහන්සේ ඔබව කැඳවලා තියෙන්නේ. හලෙලුයා. ආමෙන්. බලන්න අපි මතෙව් 5:15 සිට අපි බලමු. මතෙව් 5:15. මනුෂ්‍ය පහනක් දල්වා කුරුණිය යට නොව පහන් රුක උඩ තබයි. එවිට එයින්ගේ සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබලයි. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලන. ආමෙන්. දැන් මේ වචනය ටිකක් අපි බලන්න යනු ලබනවා. මොකක්ද මෙතන 15 කියනවා, මනුෂ්‍යෝ පහනක් දල්වා කුලනේ යට නොව පහන් රුක උඩ තබති. පළවෙනි දේ කියනවා, මිනිස්සෙක් පහනක් දල්වලා කුලුනේ යට තබන්නේ නැහැ. අපි දන්නවා පහනක් දැල්ලුවොත් ඒ පහන රුකක් උඩ තිබෙනු ලබනවා. එහෙමත් නැත්නම් ඒක gedara සිටින්නා සියලු දෙනාටම ආලෝකයක් වෙන්න අපි නම් මොනවද කරන්නේ? ඒ ගේ මැද යම් දෙයක් එල්ලලා ඒකේ මේ පහන දල්වා තිබෙනු ලබනවා. එහෙමත් නැත්නම් යම් තැනක උසස් තැනක් තිබුණොත් ඒ වටේ පිටේ ඒ ආලෝකයේ විහිදෙන පිනිස මේ පහන ඒ උඩ මත තබනු ලබනවා. මෙතනදී මොනවද ස්වාමින් වහන්සේ ආත්මික ඔබටයි මටයි කියන්නේ? මෙතනදී කියනවා යම් මිනිස්සයෝ පහනක් දල්වා කුළුනේ යට නොවේ. මේ මිනිස්සයෝ කියලා කියා තිබෙනු ලබනවා. නමුත් අද දවසේ අපි බලන්නේ යේසු ක්‍රිස්තුස් වහන්සේ නැමැති මනුෂ්‍ය පුත්‍රයාණෝ. මේ මනුෂ්‍ය පුත්‍රයාණෝ පහනක් දල්වා තිබෙනු ලබනවා. ඒ පහන තමයි ශුද්ධාත්මයන්න් වහන්සේ. මේ පහන දල්වා කුළුනේ යට නෙමේ, සංගවන්නව තැනක නෙමේ, කාටවත් නොපෙනෙන්නව තැනක නෙමේ, පහන් රුකක් උඩ තබලා තියනු ලබනවා. පහන් රුක කියන්නේ අපේ ජීවිතය. මනුෂ්‍ය ජීවිතය තමයි ඒ පහන් රුක. මේ පහන් රුක මත ස්වාමින් වහන්සේගේ ආලේපය, ශුද්ධාත්ම ආලේපය, ඒ බලය ඔබටයි මටයි අද දවස දීලා තියෙනා කරුණ නම් ඒ ආලෝකය අන් අයට බබලන්න ඕන.
ඔබේ ගෙදර ඉන්නව සෙනගට ඒක බබලන්න ඕන. ඔබ වැඩ කරන ස්ථානයේ සෙනගට ඒ ආලෝකය බබලන්න ඕන. ඔබ කොහෙටද යන්නේ? ඔබ බස් එකේ ඉන්නව තැනේදී ඔබගේ ආලෝකය අන් අයට බබලන්න ඕන. ඔබ යන්නව යම් ස්ථානයක් වෙන්න පුළුවන්. ඒ ස්ථානය තුල ඔබ තුල තිබෙන්නව ඒ ආලෝකය අන් අය දකින්න ඕන. ඒ නිසා තමයි උන්වහන්සේ පහන් රුකක් නැමැති ඔබගේ ජීවිතයට ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මය දීලා තිබෙන්නේ. ඒ නිසා ස්වාමින් වහන්සේගේ කැමැත්ත සැලස්ම ආසාව වෙලා අපි යහපත් ක්‍රියාවේ යෙදවීමයි. යහපත් ක්‍රියාවන් අපි පෙන්වීම ස්වාමින් වහන්සේගේ කැමැත්ත. ඒ ක්‍රියා කරන පිණිස තමයි ඔබව ස්වාමින් වහන්සේ කැඳවලා කිසිම වටිනාකමක් නැති, වැදගත්කමක් නැති පාපේ හිටියව, අන්ධකාරයේ හිටියව, දුර්වලව සිටියව, පෙළවෙනිය සිටියව, කිසිත් නැතුව සිටියව ඔබගේ ජීවිතයේ විශේෂයෙන් දෙවියන් වහන්සේ තෝරාගත්තේ උන්වහන්සේගේ ආලෝකය සෙනගට දකින්නා පිණිස. උන්වහන්සේගේ ආලෝකය සෙනගට දකින්න පිණිස ස්වාමින් වහන්සේ ඔබවයි මාවයි කැඳවා තිබෙනු ලබනවා. ඒ නිසා අපි බලන්න ඕන අපගේ බයිබලය තුල දවසේ පළවෙනි කාරණාව අපි බලන්න යනවා අපගේ පළමු හැසිරීම. අපගේ පළමු හැසිරීම අපි බලන්න යනවා. පළවෙනි කාරණාව අපගේ මාංශය තුල කිසි යහපතක් වාසය කළේ නැහැ. අපි තුල ඔබගේ ජීවිතය තුල කිසිම යහපතක් නැති බව බයිබලයේ සක්සුද්ධවම පැහැදිලිව පෙන්වා දෙනු ලබනවා. මාගේ ජීවිතය තුල කිසිම යහපතක් නැහැ. මම කොහොමද එනං මේ යහපත් ක්‍රියාවන් පෙන්වන්න යනු ලබන්නේ? මට බෑ මගේ සහෝදර සහෝදරිය නිසා මගේ ශක්තිය හැකියාව දැන ගැනීම කිසිසේත්ම වැදගත් වෙන්න යන්නේ නැහැ. බලන්න රෝම 7 18 මක්නිසාද මා තුල එනම් මගේ මාංශය තුල කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේ, නමුත් යහපත් දේ කිරීම මට නැත්තේ. ආමෙන්. මෙතන පැහැදිලිවම කියනවා ස්වාමින් වහන්සේ මක්නිසාද මා තුල එනම් මාගේ මාංශය තුල කිසි යහපතක් වාසය නොකරන බව දනිමු. මගේ සහෝදර සහෝදරියනි, අපි පැහැදිලිව අවබෝධ කරගන්න අවශ්‍යයි මනුස්සයාගේ ජීවිතය තුල කිසිම යහපතක් වාසය කරන්නේ නැහැ. මනුස්සයාගේ කැමැත්ත මොනවද? ඔබ මට ප්‍රේමය කළොත් මමත් ඔබට ප්‍රේමය කරනු ලබනවා. ඔබ මට දුන්නොත් මමත් ඔබට දෙනු ලබනවා. ඔබ මට සමාව දුන්නොත් මම සමාව දෙනු ලබනවා. මේක තමයි මනුස්සයාගේ ස්වභාවයේ, චරිතයේ, ගතිගුණාංගය. දුන්නොත් දෙනවා. ප්‍රේමය කෙරුවොත් ප්‍රේමය කරනු ලබනවා. මාව කවදාරි එපා කරනවද? මමත් ඔබ එපා කරනු ලබනවා. මේක තමයි මිනිස්යාගේ ස්වභාවය. පැහැදිලිව පෞල්තුමා මෙතනදී කියනවා ඔහුගේ ස්වභාවය ගැන පැහැදිලිවම කියනවා මා තුල කිසි යහපතක් වාසය කරන්නේ නැහැ. හේතුව ඇවිල්ලා මම කැමති අන් අයට ප්‍රේමය කරන්න. නමුත් ඒගොල්ලෝන්ගෙන් වෛරයක් මට එනකොට මම පරිගැනීමේ චේතනාවක් ඇතුව එකිනෙකනව පරිගන්නා මිනිසෙක් වෙනු ලබනවා. මම කැමති අන් අයට උදව් කරන්න. නමුත් ඒගොල්ලන්ගෙන් උදව්වක් මට එන්නේ නැත්තම් මම උදව්වක් කරන්න යන්නේ නැහැ. ඒකයි පැහැදිලිවම ස්වාමින් වහන්සේගේ වචනය තුලින් පෞල්තුමා කියන්නේ මා තුල කිසි යහපතක් වාසය කරන්නේ නැහැ කියලා. හේතුවilla මෙතනදී කියනවා මක්නිසාද මා තුල එනම් මාගේ මාංශය තුල කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේ, නමුත් යහපත් දේ කිරීම මට නැහැ. යහපත කරන්න මට බෑ. කැමැත්ත තියෙනවා. මට ඕන අන් අයට ප්‍රේමය කරන්න, සමාව දෙන්න, අන් අයත් එක්ක ප්‍රීතියෙන් ඉන්න, අන් අයට ආදර්ශයක් වෙන්න.
මට තියෙනවා කැමැත්තක් තියෙනවා. නමුත් ඒ කැමැත්ත කරගන්න මා තුල ශක්තියක් බලයක් කොහෙත්ම නැහැ. මගේ සහෝදර සහෝදරනි සමහර වෙලාවට අපි දන්නවා ලෝකේ ආගම් 33000ක් තිබෙනු ලබනවා. සංගණනයක් කරලා තියෙනවා ලෝකේ ආගම් 33000ක් තිබෙනවා. මේ ආගම් 33000ක් තියෙනවා. මේ ආගම් වල යහපත මිනිස්යන්ට උගන්වනු ලබනවා. බොරු කියන්න හොඳ නැහැ, වංචාකම් කරන්න හොඳ නැහැ, මේ විදියට ජීවත් වෙන්න ඕන, මේ විදියට ගමන් කරන්න ඕන, මිනිමරන්න හොඳ නැහැ, හොරකම් කරන්න හොඳ නැහැ කියලා මේ ආගම් වල 33000ක් ආගම් වල මේ විදියට උගන්වනවා, ක්‍රියා කරනු ලබනවා. දුකට කාරණාවක්ව තිබෙන්නේ මේ උගන්වන සෙනග සහ ඒ ඉගෙන ගන්නා වූ සෙනගට මේ තුල පවතින්න බැරි එකයි. මේ තුල පවතින්න බෑ. මනුස්සයාට ශක්තියක් බලයක් කොටින්ම නැහැ. ඒ ආගම් වල උගන්වන්නා දේ අරගෙන ඒ අනුකූලව ජීවත් වෙනු ලබන්න. එහෙමනම් අද ඔබ දකින්නා මේ ලෝකය සුන්දර පාරාදීසයක් වෙනු ලබනවා. බොරුවක් නැතුව, වංචාවක් නැතුව, රැවටිලිකාරකමක් නැතුව අද පාරාදීසයක් මෙන් තිබෙන්න තිබුණා. ඇයි ආගම් 33000ක් තිබෙනු ලබනවා. ඒ ආගම් 33000ට වඩා ඔබ අද දකින්නේ බොරුව, ඔබ අද දකින්නේ වංචාව, ඔබ අද දකින්නේ රැවටිලිකාරකම. යන්නා වෙන්නා හැම තැනම තමන්ගේ වාසිය තකා දේවල් කරමින් සිටිනා මනුෂ්‍ය කොට්ටාසයක් ඔබ දකින්නේ. ඒ නිසා තමයි බයිබලයේ පැහැදිලිවම පාවුල්තුමා කියනවා මට නෑ යහපත කිරීම. මා තුල කිසිම යහපතක් වාසය කරන්නේ නැහැ. මා තුල කැමැත්ත මිනිස්යන්ට තියෙනවා. නමුත් මා තුල යහපත වාසය කරන්නේ නැහැ කියලා. බලන්න දෙක, අපි දේව කැමැත්ත නොව සාතාන්ගේ කැමැත්ත කරන්නා වූ සෙනගක් හැටියට ජීවත් වෙනු ලැබුවා. එපිස 2 පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාර ලෙසත් අකීකරු කමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත් ඒවායේ හැසිරුණුහ. ඔවුන් අතරේ අප සියල්ලෝ වරක් අපේ මාංශයේ තෘෂ්ණාවල හැසිරෙමින් මාංශයටත් සිතටත් කැමති දේ කරමින් ස්වභාවයෙන් අනික් අයමෙන් උදහසේ දරුවෝ සිටියමු. ආමේන්. දැන් මෙතනදී අපි දකින්නේ දේව වචනේ කියනවා පෙර කාලේ නුඹලා මේ ලෝකයේ විවහාර ලෙසත් අකීකරුකමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියට ඒ වායේ හැසිරුණා. ඔබ පැහැදිලිව අවබෝධ කරගන්න අවශ්‍යයි මනුෂ්‍යයාට යහපත කරන්න ශක්තියක් බලයක් නැති අතර අයහපත කරන්න පුදුමාකාර බලයක් තිබෙනු ලබනවා. පුදුමාකාර ශක්තියක් තියෙනවා. බොරුව කරන්න පුදුමාකාර ඥානයක් තියෙනු ලබනවා. වංචාවට ඇලුම් වෙන්න පුදුමාකාර නුවණක් මිනිසයාට පැමිණෙනු ලබනවා. මේ කොහෙන්ද? හොරකම් කරන්න, මිනි මරන්න, නොයෙකුත් ආකාරයේ දූෂිත ස්වභාවයන් කරන්න මිනිසයාට පුදුමාකාර බලයක් ශක්තියක් තිබෙනු ලබනවා. ඒ තමයි දේව වචනේ පැහැදිලිවම කියනවා ආකාශයේ අධිපතියාගේ කැමැත්තේ හැටියට ඒ වායේ හැසිරුණා. දැන් යක්ෂයාට ඕනේ දේව කැමැත්ත නෙමෙයි, මිනිස්යාගේ කැමැත්ත පෙන්වලා මිනිස්යාව ඇදලා පොළඹවලා ඒ යක්ෂයාගේ කැමැත්ත කරමින් සිටිනු ලබනවා. බොරුව වංචාවට යොමු කරලා යක්ෂයාගේ කැමැත්ත කරන්නා වූ සෙනගක් හැටියට අපි පෙර කාලයේ සිටියා.
අපි ඇවිල්ලා දෙවියන් වහන්සේව නහඳුනා දෙවියන් වහන්සේගේ කැමැත්ත දන්නේ නැහැ. දෙවියන් වහන්සේ කවුද කියලා දන්නේ නැහැ. රූප වලට নমස්කාරය කරමින් දෙවියන් වහන්සේ හඳුනන්නා ඒ රූප වලටද නොයෙකුත් ආකාරයේ දෙවි දේවතාවන්ට নমස්කාරය කරමින් ඒ තුලින් යක්ෂයා අපගේ ජීවිතවල අල්ලගෙන බලපවත්වලා යක්ෂයා දෙවියන් වහන්සේගෙන් ඈත් කරලා අපව අන්ධ කරලා අපව ගෙන යනු ලැබුවා. අපි කෙරුවේ ඇවිල්ලා අපි දැනන් හිටියේ නෑ අපි කාගේ කැමැත්තද කරන්නේ. අපි දැනන් හිටියේ නෑ මං කාගේ සැලැස්මද ඉෂ්ට කරන්නේ. අපි කෙරුවේ සාතාන්ගේ කැමැත්තයි. යක්ෂයාගේ කැමැත්ත බොරු කීම යක්ෂයාගේ කැමැත්ත. යක්ෂයාගේ කැමැත්ත ඇවිල්ලා සොරකම් කිරීම යක්ෂයාගේ කැමැත්ත. අන් අයව හෙලා දැමීම යක්ෂයාගේ කැමැත්ත. තව කෙනෙකුගේ චරිතය ඝාතනය කිරීම යක්ෂයාගේ කැමැත්ත. තව කෙනෙකුට විරුද්ධව කතා කිරීම යක්ෂයාගේ කැමැත්ත. යේසුස් වහන්සේ පැහැදිලිවම යොහන් පොතේ 8 කියනවා නුඹලාගේ පිය වූ යක්ෂයාගෙන්ය. නුඹලාගේ පියාගේ තෘෂ්ණාවල් ඉෂ්ට කරන්න කැමැත්තෝය කියලා පැහැදිලිවම පෙන්වා දෙනු ලබනවා. ඇයි ඒ පරිසිවරු සද්දිසිවරු පූජකයෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි කෙරුවේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි කාවත් පලි ගැනීම. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි කාටවත් විරුද්ධව කතා කිරීම. යේසුස් වහන්සේ යහපතම කෙරුවා. යේසුස් වහන්සේ කාටවත් හිංසාවක් කෙරුවේ නැහැ. කාවත් හෙලා දැම්මේ නැහැ. උන්වහන්සේ යහපතම කරන මොහොතේදී මේ පරිසිවරු පූජකයෝ සද්දිසිවරු යේසුස් වහන්සේට විරුද්ධව කාරණාවක් හොයමින් සිටියා පාවා දෙන්න. යේසුස් වහන්සේ කුරුසෙන ගන්න. යේසුස් වහන්සේට විරුද්ධව නොයෙකුත් බොරු ප්‍රචාරයන් ප්‍රචාර කරමින් සිටියා. ඒ නිසා යේසුස් වහන්සේ පැහැදිලිවම කියනවා මේක දේව කැමැත්ත නෙමෙයි. මේක ඇවිල්ලා යක්ෂයාගේ කැමැත්ත. ඒ යක්ෂයාගේ තෘෂ්ණාව මරන්න, පලිගන්න, විනාශ කිරීම ඇවිල්ලා චේතනාව යක්ෂයාගේ. උඩඟුකම යක්ෂයාගේ. අහංකාරකම යක්ෂයාගේ. යක්ෂයා තමයි හැම මොහොතෙම උඩඟු වෙලා තමන්ගේ මමත්වයෙන් පූර්ණව සිටින්නා කෙනා ඇවිල්ලා යක්ෂයා. ඒ නිසා ස්වාමින් වහන්සේ අපට පැහැදිලිව පෙන්වා දෙනු ලබන්නේ අපි පෙර කාලයේ මේ ලෝකයේ විවහාර තුල අකීකරුකමේ පුත්‍රයන් තුල ක්‍රියා කළා ආත්මය වන ආකාශී බලයේ අධිපතියගේ කැමැත්තේ තමයි ජීවත් වෙනු ලැබුවේ. කොහොමද අපි යහපත කරන්නේ? යහපත කරන්න අපි තුල ශක්තියක් නැහැ මාගේ සහෝදර සහෝදරියනි. යහපතට අපි ඇලුම් වෙනකොටත් ඒ යහපතට වඩා නපුර අප තුල ක්‍රියා කරන්න නපුරාගේ ඇදීම පොළඹීම බලවත්ව තිබෙනු ලබනවා. බලවත්ව තිබෙනවා. යක්ෂයා ඇදලා පොළඹවනකොට මිනිස්සු පාපයට ඉබේම යනු ලබනවා. 2 3 අපි බලමු අපගේ ක්‍රියාවන් ඊටමත් නපුරුව තිබුණේ. 3 වෙනි කාරණාව අපේ ක්‍රියාවන් ස්වභාවයෙන් නපුරුව තිබෙනු ලබනවා. තීතස් 3 තීතස් 3:3 ආමෙන්. මෙතනදී කියනවා මක් නිසාද අපිත් වරක් අඥානව අකීකරුව මුලාව අනේකාකාර තෘෂ්ණා වලටත් සැපසෙල්ලමටත් වහල්ව ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින් නුරුස්සනු ලබන්ට නිස්සෝ එකිනෙකනාට වෛර කරමින් සිටියෙමු. මේක තමයි අපගේ දෙවියන් වහන්සේ තුලට එන්න ප්‍රථමයෙන් තිබුණා වූ සැබෑ ස්වභාවය. සැබෑ ස්වභාවය මේක තමයි. මොකද්ද? අපි වරක් අඥානව හිටියා.
ඥානයක් නැතුව දෙවියන් වහන්සේව නොදන්නා කමින් හිටියා. ඊට පස්සේ මෙතනදී පැහැදිලිවම කියනවා අකීකරුව දෙවියන් වහන්සේගේ වචනේ අපි කඩ කරමින් අපගේම සිතට ගතට කැමති දේවල් කරමින් අපි අපගේම මාර්ගවල ගමන් කරනු ලැබුවා. අපිට මොනවද හැඟෙන්නේ දැනෙන්නේ කාටද බයින්න ඕනේ මේ මුඛයේ මොනවටද පාවිච්චි කරන්න ඕනේ ඒ හැම දෙයක්ම අපි කරමින් දෙවියන් වහන්සේගේ හදවත රිද්දමින් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා අපි දුෂ්ටව නපුරුව සිටියා වූ කාලවල් තිබෙනු ලැබුවා. මේක අපගේ ස්වභාවය. අපි කාරණාවල් තුනක් අපි බැලුවා. මනුෂ්‍යයා තුල කිසිම යහපතක් වාසය කරන්නේ නැහැ. මනුෂ්‍යයා තුල කිසිම යහපතක් වාසය කරන්නේ නැහැ. මනුෂ්‍යයවිල්ලා වැටිච්ච ස්වභාවය තුල තමන්ගේ හදවත්වල දූෂිතකමින් දුෂ්ටකමින් නපුරුකමින් යක්ෂයාගේ ග්‍රහණයට අසු වෙලා ඒ යක්ෂයා ඇදලා පොළඹවන්නා දෙයට මනුෂ්‍යයා ගමන් කරමින් සිටියා වූ කාලයක් තිබුණා. දෙවියන් වහන්සේ ප්‍රේමයක්. ඒ දෙවියන් වහන්සේ කැමති නෑ මේ තමන්ගේ ස්වරූපයට සාමානත්වයට මැව්වා මනුෂ්‍යයා සදාකාල නිරේකට ගිහිල්ලා නිරේ පිච්චි විනාශ වෙනවට දෙවියන් වහන්සේ කැමති නෑ. ඒ දෙවියන් වහන්සේ ප්‍රේමයක් නිසා ඒ දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් තිබුණු ලැබුවා. ඒ දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් අපි පොඩ්ඩක් බලන්න යනවා. දෙවියන් වහන්සේගේ ක්‍රියාව පළමු දෙවියන් වහන්සේගේ ක්‍රියාව දෙවියන් වහන්සේගේ ගුණවන්තකම නිසා අපව ජීවත් කරනු ලැබනවා. දෙවියන් වහන්සේ ගුණයෙන් පූර්ණ වූ තනන් වහන්සේ නිසා උන්වහන්සේ අපව ජීවත් කරනවා. තීතස් 3:4 ආමෙන්. දෙවියන් වහන්සේගේ ගුණවන්තකම නිසා මේ දේ කරන්නේ. මනුෂ්‍යයා තුල යහපතක් නැහැ. මනුෂ්‍යයට යහපතක් කරන්න හැකියාවකුත් නැහැ. මනුෂ්‍යයා කොච්චර පොර කෑවත් මනුෂ්‍යයා පාපය වැඩියෙන් කරනු ලබනවා. තරාදිය දැම්මොත් ඇවිල්ලා මනුෂ්‍යය එක යහපතක් කරයි නපුරු 10ක් කරයි. කොහෙටද වැඩියෙන් යන්නේ? නිරේට. ඒ නිසා දෙවියන් වහන්සේ දන්නවා මනුෂ්‍යයට බෑ කොහොමත් කරන්න. මනුෂ්‍යයන්ට ශක්තියක් බලයක් නැහැ. ඒ නොපෙරෙන්නව අන්ධකාරයට විරුද්ධව සිටලා සටන් කරලා ඒ පරාජය කරලා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න කිසිම මනුෂ්‍යයෙකුට හැකියාවක් නැහැ. ඒ නිසා ස්වාමින් වහන්සේ පැහැදිලිවම කියනවා 4 නමුත් අපගේ ගැලවුම්කාරයන් වන දෙවියන් වහන්සේගේ ගුණවන්තකමද මනුෂ්‍යයන් කෙරෙහි ඇති ප්‍රේමයද ප්‍රකාශ වූ කල උන්වහන්සේ තුවනේ මම මේ සෑදුවා මිනිස්සුયો නිරේට යන්නේ හොඳ නෑ. අයියෝ මමයි සෑදුවේ මගේ ස්වභාවයට සෑදුවේ මගේ ස්වරූපයට සෑදුවේ මේ මිනිස්සු විනාශ වෙන්න නරකයි කියලා ඒ දෙවියන් වහන්සේගේ ගුණය නිසා මිනිසයන් කෙරේ ප්‍රේමය නිසා උන්වහන්සේම මහත් දේ කළා. මොනවද කෙරුවේ? පය කියනවා අප විසින් කළා ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොම තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමැති සේදීමෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැලවූසේක. පාපයේ සිටින මනුෂ්‍යයාට අන්ධකාරයේ සිටිනා මනුෂ්‍යයාට ආරාධනාවක් දෙනවා ගැලවීම. දේව රාජ්‍යයට ආරාධනාවක් දෙනු ලබනවා. කැඳවීමක් දෙනු ලබනවා. නොමිලේ ලබා ගන්න. මන් දන්නවා නුඹලාට කිසි දෙයක් කරන්න බෑ.
නුඹලාගේ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවන් නැහැ. නුඹලා මාව හඳුනන්නේ නැහැ. මාගේ හඬට කීකරුුනේ නැහැ. මගේ කැමැත්ත කෙරුවේ නැහැ. මගේ හදවතට එකඟ වුණේ නැහැ. නමුත් මම නුඹට ආදරය කරනවා. මම නුඹට මේ මහත් ගැලවීම දෙනු ලබනවා. නොමිලේ දෙන්නේ. මේක නුඹලාගේ ක්‍රියාවන් නිසා නෙමෙයි. මමම මේ ලෝකයට ඇවිල්ලා නුඹලා උදෙසා පූජා වෙනු ලබනවා. මමම නුඹලාගේ පාපය අරගෙන, නුඹලාගේ අධර්මිෂ්ඨකම අරගෙන, නුඹලාගේ අයුතුකම අරගෙන නුඹලා උදෙසා පූජා වෙලා මම නුඹලාට නොමිලේ මගේ ආත්මය දෙනු ලබනවා. මාගේ සහෝදර සහෝදරනි, මේක දෙවියන් වහන්සේගේ ක්‍රියාවක්. දෙවියන් වහන්සේ නොමිලේ දෙන්නා දීමනාවක්. ඒ දීමනාව ඔබයි මමයි ලබා ගන්න අවශ්‍යව තිබෙනු ලබනවා. ඒ දීමනාව ලබාගෙන උන්වහන්සේත් එක්ක බැඳිලා මේ ගමන උන්වහන්සේට ප්‍රසන්න ආකාරයෙන් අපි ගමන් කරන්න අවශ්‍යව තිබෙනු ලබනවා. මේක දෙවියන් වහන්සේගේ ක්‍රියාව. මේ ක්‍රියාව තුල ස්වාමින් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙනු ලබනවා. යහපත කරන්න මිනිසයන් හැටියට වෙනස් වීම. උන්වහන්සේ මේ ක්‍රියාවන් අපි බලන්න යනවා. මේ ක්‍රියාවන් තුලින් දෙවියන් වහන්සේට ඕනේ ඔබ යහපත කරන්නා මිනිසෙක් වීම. දෙක, දෙවියන් වහන්සේගේ ක්‍රියාවේ දෙක ස්වාමින් වහන්සේ බලන්න තීතස් 2:14. ආමෙන්. මෙතනදී කියනවා උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකමින් අප මුදවා යහපත් ක්‍රියා ගැන චූලිත සෙනඟක් වෙන්න. ඇයි යේසුස් වහන්සේ මැරුණේ? අපි හිතනවා යේසුස් වහන්සේ පව් මැරුණා. යේසුස් වහන්සේ වේදනා වින්දා. ඒ යේසුස් වහන්සේගේ කුරුසේ මරණයේ අභිප්‍රාය නම් ඔබ යහපත් චූලිත සෙනඟක් වෙන්න ඕන යහපත ගැන. මෙතන පැහැදිලිවම කියනවා උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකමෙන් අප මුදවා. පළවෙනි දේ අධර්මිෂ්ඨකම. මොකද්ද මේ අධර්මිෂ්ඨකම කියලා කියන්නේ? ස්වාමින් වහන්සේ කියනවා කරන්න. අපි දන්නවා දෙකක් තියෙනවා. පාපය සහ අධර්මිෂ්ඨකම කියලා දෙකක් තියෙනවා. පාපය කියලා කියන්නේ දෙවියන් වහන්සේ කියනවා මේක කරන්න එපා, මේ ගහෙන් කන්න එපා, මේවා ගන්න එපා, මේක කරන්න එපා කියලා කියනු ලබනවා. ඒක කිරීම පාපයක් වෙනු ලබනවා. අධර්මිෂ්ඨකම කියලා කියන්නේ උන්වහන්සේ කියනවා මේක කරන්න, ප්‍රේමය කරන්න, සමාව දෙන්න. කරන්න කියන එක නොකිරීම අධර්මිෂ්ඨකමක්. මනුෂ්‍යයට කරන්න කියන දේ කරන්න බෑ. සමාව දෙන්න බෑ. ප්‍රේමය කරන්න බෑ. අධර්මිෂ්ඨකමෙන් සිටිනවා. පළවෙනි දේ උන්වහන්සේ කියනවා ඒ අධර්මිෂ්ඨකම උන්වහන්සේ පහ කරලා උන්වහන්සේ බලය ශක්තිය අපිට දෙනු ලබනවා ඔබට ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරන්න. උන්වහන්සේගේ කැමැත්ත කරන්න උන්වහන්සේ ඔබට බලය ශක්තිය දෙනු ලබනවා. ඒ නිසා තමයි යේසුස් වහන්සේ තමාගේ ජීවිතේ පූජා කරනු ලැබුවේ ඔබගේ අධර්මිෂ්ඨකම පහ කරලා යහපත ගැන ජූලිත සෙනඟක් කරන්න ඕන. ඔබ යහපත කරන්න ඕන. ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න ඕන. ඔබට පීඩා කරන්නන්ට යහපත කරන්න ඕන. ඔබට ඔබ හෙලා දමින්නා වූ සෙනඟට යහපත කරන්න ඕන. මේ දේ උදෙසා තමයි යේසුස් වහන්සේ කල්වාරියේ පූජා වුණේ. අපි හිතනවා අයියෝ අපේ පාප වලට සමාව දෙන්න මරනවා. මොනවද මේ පාපේ? පාපය කියන්නේ අපේ අධර්මිෂ්ඨකම. ඒ දේවල් පහ කරලා අපව නැවත උත්පාදනය කරන්න අවශ්‍යව තිබෙනු ලබනවා. ඒ නැවත උත්පාදනය තුල තමයි ඔබටයි මටයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයක් හිමි වෙන්න යන්නේ. ඔබ යහපත කරන්නා මිනිසෙක් නැත්නම් ඒ දේව රාජ්‍ය අහිමි කරගන්නා මිනිසෙක් වෙනු ලබනවා. ඔබ දෙවියන් වහන්සේ නාඳුනන්නා කාලයේදී ඔබගේ සිතට ගතට කැමති දේ කලක් මෙන් අද දවසේ ඔබ ඒ දේම කරනවා නම් ඔබට දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඇති බලාපොරොත්තුව කුමක්ද?
දේව රාජ්‍යයේ බලාපොරොත්තුවක් නෑ මගේ සහෝදර සහෝදරියනි. නිස්කාරණේ ඔබ මේ ගමන් කරන්නව ගමන. ඒ නිසා දේව වචනය පැහැදිලිවම කියනවා උන්වහන්සේගේ මරණය කරනකොටගෙන උන්වහන්සේට ඕන ඔබගේ ජීවිතයේ තියෙන මේ පාපිෂ්ඨ ගතිය සම්පූර්ණ පහ කරලා දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේගේ කැමැත්ත කරන්නව සෙනගක් හැටියට ඔබව ගොඩනගන්න අවශ්‍යව තිබෙනු ලැබුවා. ඒ නිසා තමයි උන්වහන්සේගේ මරණය තුලින් ඔබට මේ වරප්‍රසාදය දෙනු ලැබුවේ. තුන්වෙනි කාරණාව කිතුණුවන් වූ අපට උන්වහන්සේ අපිට දීලා තියෙනවා යහපත් ක්‍රියා කරන්න අප උන්වහන්සේ මවල තියෙනවා. බලන්න එපිස පොතේ 2 9 ඉඳලා අපි බලමු. කිසිවෙක් පාරට්ටු කර නොගන්නා පිණිස එක ක්‍රියාවලින් නොවේ මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල මවුණු ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තයක්ව සිටිමු. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන් වහන්සේ ඒවා කලින් සූදානම් කළසේක. ආමෙන්. මෙතනදී පැහැදිලිවම කියනවා කිසිවෙක් පාරට්ටු නොගන්නා පිණිස ඒක ක්‍රියාවලින් නොව මක් නිසාද අපි වනා යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල මවා තිබෙනු ලබනවා. දැන් මැවිල්ලක් කියන්නේ කුමක්ද කියලා දන්නවද? යම් මැවිල්ලක් මවනවා. වොෂින් මැෂින් එකක් ගත්තොත් ඒ වොෂින් මැෂින් එක සෑදුවොත් ඒ වලින් රෙදි ටික සෝදන්න අවශ්‍යව තිබෙනු ලබනවා. මේ වොෂින් මැෂින් එකෙන් ඒ රෙදි සේදීම ඉතාමත් වැදගත් වෙනු ලබනවා. ඒ වගේ ස්වාමින් වහන්සේ පාපේ අන්ධකාරයේ වහල්කමේ සිටියව ඔබව අරගෙන කිසිම යහපතක් ඔබගේ නික්මෙන්න බැරුව කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව, තිත්තකම, පක්ෂවාදීකම, ભેද, ලබ්ධි ભેද, බීමත්කම, වෛරය කියන මේ දේවල් ඔබගේ නික්මෙන්නව අවස්ථාවේදී උන්වහන්සේ ඒවා නොතකා ඔබව අරගෙන ස්වාමින් වහන්සේ ඔබව මවන්න අවශ්‍යව තිබෙනු ලබනවා. ඔබ තුල මේ චරිත ගුණාංගවල මවලා ඔබ තුල තියෙන පාපයේ බලය උන්වහන්සේ පහ කරලා ස්වාමින් වහන්සේට ඕන ඔබව දැන් යහපතක් නික්මෙන්නව සෙනග හැටියට මවන්න. මේ මැවීම උන්වහන්සේ කරන්නේ උන්වහන්සේගේම ආත්මය ඔබ කෙරේ වගුරවලා ඒ ආත්මය ඔබට දෙනු ලබනවා. ආත්මයන්න් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ආත්මයන්න් වහන්සේගේ හඬට ඇහුම්කන් දීලා ඒ ආත්මයන්න් වහන්සේ කියන දේ ඔබ කරනකොට ඔබ කරන්න යන්නේ ඔබටම විරුද්ධ දේ. ඔබටම විරුද්ධ දේ තමයි මෙතන සිද්ධ වෙන්න යනු ලබන්නේ. සමහර වෙලාවට ඔබට කැමති කාට හරි බයිනවට නමුත් ආත්මයන්න් වහන්සේ කැමති නෑ කාටවත් බයිනවට. ආත්මයන්න් වහන්සේ කියනවා දැන් නිහඬ වෙයන්, නිශ්චල වෙයන්, ඔබගේම ස්වභාවය කඩාගනින්, දැන් සමාව දීපන්, ප්‍රේමය කරපන් කියලා ආත්මයන්න් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්න පටන් ගනු ලබනවා. ඒ මොහොතේදී ස්වාමිනී අනුකම්පා කරන්න, මගේ ස්වභාවය පා කරන්න කියලා ඒ මනුස්සයා පසුතැවෙන්න පටන් ගනු ලබනවා. ඒ මනුස්සයා තමාගේ ස්වභාවය ඈත් කරගෙන ස්වාමින් වහන්සේට ඔපින මනුස්සෙක් හැටියට ඔහු ක්‍රියාවේ යෙදෙන්න පටන් ගනු ලබනවා. මේ අවධානය යොමු කරන්න. හාලෙලුයා, හාලෙලුයා. ඒ නිසා අපි පැහැදිලිව අවබෝධ කරගන්න අවශ්‍යයි මේක ඔබගේ ක්‍රියාවක් නෙමෙයි. ඔබට තියෙන හැම මොහොතෙම වෛර කරන්න. ඔබට හැම මොහොතෙම තියෙන්නේ කාගෙන් හරි කඩා වඩා ගන්න. කාටවත් දෙන්න කැමති නෑ. කාටවත් දෙන්න කැමති නෑ. ප්‍රේමය දෙන්න කැමති නෑ. හැම මොහොතෙම ප්‍රේමය ගන්න තමයි කැමති. හැම මොහොතෙම ප්‍රේමය ගන්න ඕන. සමාව දෙන්න කැමති නෑ. කවුරු හරි ඇවිල්ලා සමාව ගන්නවා නම් ඒක කැමති. මේ දේවල් තමයි ඔබ තුල තියෙන්නේ. නමුත් මිනිස්සු දුන්නත් නොදුන්නත් දැන් ස්වාමින් වහන්සේ ඔබව මවන්න අවශ්‍යව තිබෙනු ලබනවා. ප්‍රේමය දෙන්න, සමාව දෙන්න ස්වාමින් වහන්සේට ඕන ඔබ මවන්න. මේක තමයි උන්වහන්සේගේ මැවිල්ල. හාලෙලුයා.
ඒ නිසා ස්වාමින් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ අපට පැහැදිලිව පෙන්වා දෙනු ලබනවා. බලන්න බොහෝ දෙනෙක් සමහර වෙලාවට කියනවා අපි ඇවිල්ලා ක්‍රිස්තියානි සෙනග, අපි ඇවිල්ලා දෙවියන් වහන්සේව හඳුනනවා කියලා කියමින් සිටිනු ලබනවා. මාගේ සහෝදර සහෝදරනි, අපේ වචනෙන් කොච්චර දේවල් කිව්වත් දෙවියන් වහන්සේ අපව බලන්නේ ක්‍රියාවෙන්. ඔබගේ ක්‍රියාව හරියාකාරව දෙවියන් වහන්සේට ඔපින නැත්නම් දෙවියන් වහන්සේගේ රාජ්‍ය අහිමි කරගනු ලබනවා. බලන්න තීතස් පොතේ නැවතත් තීතස් 2 16 2:16 සමාවෙන්න 2:16 ඔහු දෙවියන් වහන්සේගේ දැනගත සිටින බව කියති. නමුත් ඔහු පිළිකුල්ව අකීකරුව සියලු යහපත් ක්‍රියා ගැන නිෂ්ප්‍රයෝජනව සිටින බැවින් තමුන්ගේ ක්‍රියාවෙන් උන්වහන්සේව නාදුනන බව ප්‍රකාශ කරයි. ආමෙන්. මෙතනදී පැහැදිලිව වෙන ඔහු දෙවියන් වහන්සේ දැනගෙන සිටින බව කියති. කොහොමද කියන්නේ? මම දෙවියන් වහන්සේව දන්නවා. දෙවියන් වහන්සේ ඊයරත් මාත් එක්ක කතා කරුවා. මම පැය ගාණක් දෙවියන් වහන්සේට යාඥා කළා. දෙවියන් වහන්සේ අම්මෝ උන්වහන්සේ මේම දැක්කා කියලා කියනු ලබනවා. නමුත් දේව වචනේ පැහැදිලිවම කියනවා ඔවුන්ගේ ක්‍රියාවල තියෙන ස්වභාවය නිසා ඔවුන් හඳුනන්නේ නැහැ. බොහෝ දෙනෙක් කියන්න පුළුවන් දෙවියන් වහන්සේව දන්නවා දැක්කා කියලා. ඔවුන්ගේ ක්‍රියාවලින් ඒ දේ ප්‍රකාශ වෙනු ලබනවා. දෙවියන් වහන්සේව දන්න කෙනෙක් දැක්ක කෙනෙක් තමුන්ගේ ක්‍රියාවල් හරිගස්සා ගන්නු ලබනවා. තමුන්ගේ ක්‍රියාවේ තියෙන බොරුව පහ කරලා, වංචාව පහ කරලා, කපටිකම් පහ කරලා ස්වාමින් වහන්සේ කෙරෙහි සැබෑ බයකින් යුක්තව උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය තුලින් අපි ගමන් කරන්න යනු ලබනවා. ඇයි දෙවියන් වහන්සේ ආගමක් නෙමෙයි. දෙවියන් වහන්සේ පළමු දේ ප්‍රකාශ කරන්නේ මිනිසයාගේ පාපය. සුද්ධාත්මයන්න් වහන්සේ පැමිණි කල පාපය ගැනද, ධර්මිෂ්ඨකම ගැනද, විනිශ්චය ගැනද මිනිසයන්ට හංගවා දෙනු ලබනවා. ඔබගේ පාපය පෙන්වන්නේ නැතුව සුද්ධාත්මයන්න් වහන්සේ ඇවිල්ලා ඔබත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ නැහැ. උන්වහන්සේ ඔබට දෙන්න පුළුවන් ආලේපිය දෙන්න පුළුවන්. උන්වහන්සේ දෙන්න පුළුවන් අන්‍ය භාෂාව දෙන්න පුළුවන්. උන්වහන්සේ ඔබට දෙන්න පුළුවන් දර්ශන දෙන්න පුළුවන්. උන්වහන්සේ නොයෙකුත් ආකාරයේ දීමනාවල් දෙන්න පුළුවන්. නමුත් පළවෙනි දේ සුද්ධාත්මයන්න් වහන්සේගේ ඔබගේ පාපය පෙන්වීමයි. ඔබගේ පාපය පෙන්වීමයි. ඔබ දර්ශන දැකලා, ඔබ දීමනාවල් ලබලා, ඔබ සදා කාලේ නිරයකට යන්නද ස්වාමින් වහන්සේට ඕනේ. උන්වහන්සේ පැමිණියේ, උන්වහන්සේ මැරුණේ, උන්වහන්සේ තමාගේ ජීවිතේ පූජා කළේ පාපෙන්, අන්ධකාරයෙන්, නිරයෙන් ඔබව ගලවලා සදා කාල රාජ්‍යයකට පමුණවා ගන්න. නමුත් ඔබ දර්ශන දැකලා දීමනාවන් ලබාගෙන ඔබ ඇවිල්ලා පාපය තුල, අශුද්ධකම් තුල, මාංශයේ තියෙන රවට්ලි කාරකම් තුල ජීවත් වෙමින් සදාකාල නිරයකට යන්න නෙමෙයි. මතෙව් 7:21 පැහැදිලිව කියන්නේ නිසා තමා. මොනවද කියන්නේ? ස්වාමිනි කියන කිසි කෙනෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන්නේ නැහැ. හලෙලුයා. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන්න නම් දේව ආත්මයන්න් වහන්සේට බැඳිලා ඔබගේ ස්වභාවයෙන් ඈත් කරලා යහපත කරන්නා මිනිසෙක්ව සිටින්න ඕන. ඔබට එන ප්‍රශ්නය තුල, වේදනාව තුල, පීඩාව තුල ඔබගේ ක්‍රියාව ඔබ හොඳට බලන්න ඕන. ඔබගේ චරිතය කොහොමද කියලා හොඳට බලලා ඔබ ඇවිල්ලා ප්‍රේමයෙන්, ප්‍රීතියෙන්, සමාදානෙන්, සුද්ධාත්ම ඵලවලින් ඔබ ක්‍රියාවේ යෙදෙන්නා මිනිසෙක් වීම ඊටමත් වැදගත් වෙනු ලබනවා. එහෙමත් නැත්නම් කියන්න පුළුවන් මම දෙවියන් වහන්සේව දන්නවා, මම දෙවියන් වහන්සේව හඳුනනවා. ඊයේ රාත් ඇවිල්ලා දෙවියන් වහන්සේ මට කතා කෙරුවා. දන්නවද මොනවද
දෙවියන් වහන්සේ කියපු දේ මම දර්ශනයෙන් දෙවියන් වහන්සේ මට කිව්වා මේක අන්තිම කාලය කියලා. මේක අන්තිම කාලය කියලා මට බය හිතුණා. මට අම්මෝ මම මේම දැක්කා කියලා කිව්වට සමහර ජීවිතවල තියෙනවා තවමත් පාපේ තුල ඉන්නවා. තවමත් මාංශයේ තියෙන රවටලි කාරකම් තුල ඉඳගෙන මාංශය තුල ඉඳගෙන දෙවියන් වහන්සේට පිළිකුල්ව අකීකරුව තමුන්ගේම ස්වභාවය තුල ගමන් කරමින් සිටිනු ලබනවා. මාගේ සහෝදර සහෝදරනි බයිබලයේ පැහැදිලිවම කියනවා ඔවුන් දෙවියන් වහන්සේව හඳුනාගෙන නැහැ. ඒ දෙවියන් වහන්සේට ඕනේ මොකද්ද ඔබගේ ජීවිතේ වීමනාවල් දෙන්නද? ඔබට හාස්කම් පෙන්වන්නද? එහෙමත් නැත්නම් මොකද්ද දෙවියන් වහන්සේට ඕනේ? දෙවියන් වහන්සේට එකම දේ තමයි ඔබගේ ජීවිතයේ තියෙන මේ පාපෙන් ඔබ ඈත් කරලා යේසුස් වහන්සේගේ මරණය අභිප්‍රාය අධර්මිෂ්ඨකම් පහ කරලා යහපත් ක්‍රියාගෙන ඔබව ජූලිත කරන්න ඕන. ඔබ යහපත් ක්‍රියාවේ යෙදෙන්නව සෙනගක් එන්න ඕන. ඔබට ප්‍රශ්න එනවා, වේදනා එනවා, පීඩා එනවා, කරදර එනවා, රෝග එනවා. ඒ හැම දේ තුලම ඔබ දේව දරුවෙක් හැටියට, ඔබ දෙවියන් වහන්සේගේ සෙනගක් හැටියට ඔබ ඇවිල්ලා කෝපය, වෛරය, චිත්තකම් පහ කරගෙන ස්වාමින් වහන්සේ සන්තක සෙනගක් හැටියට ගමන් කිරීම තමයි දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වෙනු ලබන්නේ. හාලෙලූයා. හාලෙලූයා. එනිසා අපි පැහැදිලිව අවබෝධ කරගන්න අවශ්‍යව තිබෙනු ලබනවා. බලන්න යනවා කරුණු තුනක් අපි බලලා දෙවියන් වහන්සේගේ කැමැත්ත මොනවද? මොකක්ද දෙවියන් වහන්සේගේ කැමැත්ත? මොකක්ද දෙවියන් වහන්සේ කැමැත්ත? ඔබ දර්ශන දැකීමද දෙවියන් වහන්සේ කැමැත්ත? ඔබ ඇවිල්ලා ස්වප්න දැකීමද දෙවියන් වහන්සේ කැමැත්ත? ඒවා ඔක්කොම ඔබට දෙනු ලබනවා දෙවියන් වහන්සේ. ඒ සේවයට අවශ්‍ය නිසා ස්වාමින් වහන්සේ දෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ යහපත කිරීම, ලෝකයේ ආලෝකයක් මෙන් වීම, මිනිස්සු ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න ඕන. මේ වගේ මිනිසියෙක්ව තබා තිබෙන නිසා ස්වාමිනී ඔබට ස්තුතියි. මේ වගේ ස්වාමින් වහන්සේ මිනිස්සු සිටින නිසා ඔබට ගෞරවය වේවා කියලා දෙවියන් වහන්සේට ගෞරවය කිරීම පිණිස වෙන්න ඕන. ඒ දේ ඔබගේ ජීවිතයේ සිද්ධ වෙන්න අවශ්‍යයි. පළවෙනි දේ යාපත කර දුක් විඳීම දෙවියන් වහන්සේගේ කැමැත්ත. 1 පේත්‍රස් 3:16 3:16 නුඹලා නපුර කරන්නෝ හිනන් නුඹලාට විරුද්ධව කතා කරන නමුත් ක්‍රිස්තුන් වහන්සේ තුල තිබෙන නුඹලාගේ යහපත් හැසිරීමට දොස් තබන්නා ලැජ්ජාවට පැමිණෙන පිණිස යහපත් හෘද සාක්ෂියක් ඇතුව සිටින්න. මක්නිසාද නුඹලා යහපත කර දුක් විඳීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් නපුර කර දුක් කිරීමට වඩා එය හොඳ. ආමෙන්. ස්වාමින් වහන්සේගේ වචනයෙන් පැහැදිලිවම කියනවා නුඹලා යහපත කර දුක් විඳීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි. මොනවද? යහපත කර දුක් විඳීම. මම උදව්වක් කළා එයා මට බයිනවා. මම එයාට පිට වුණා එයා මාව හෙලා දමනවා. කමන්නේ. ඔබ යහපත කර දුක් විඳීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් නපුර කර දුක් විඳිනවට වඩා හොඳයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත අල්ලගන්න. ඔබ ඔහුට ප්‍රේමය කරන්න පුළුවන්. ඒ සෙනඟ ඔබට වෛරය කරන්න පුළුවන්. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඔබ ඔවුන්ට උදව් කරන්න පුළුවන්. නමුත් ඔවුන් ඔබව හෙලා දමින්න පුළුවන්. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි තදින් අල්ලගන්න ඕන. දේව කැමැත්ත මොනවද කියන්නේ අවිල්ලා 16 කියන නුඹලා නපුර කරන්නේ නුඹලාට විරුද්ධව කතා කරන නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන නුඹලාගේ යහපත් හැසිරීමට දොස් තබන්නන් ලැජ්ජාවට පැමිණෙන පිණිස යහපත් හෘද සාක්ෂියක් ඇතුව සිටපල්ලා. අපි අපගේ හෘද සාක්ෂිය හැම මොහොතෙම විභාග කරලා බලන්න අවශ්‍යයි.
අපගේ හෘද සාක්ෂිය අපට දෝෂාරෝපණය කරලා පෙන්වනවා. සමහර වෙලාවට කෙනෙකුට විරුද්ධව දේවල් කතා කරන මොහොතේදී කෙනෙක්ව හෙලා දමන මොහොතේදී අපගේ හෘද සාක්ෂිය දෝෂාරෝපණය කරනවා. අපට කියනවා මේ දේ කරන්නේ වැරදි කියලා දෝෂාරෝපණය කරමින් සිටිනවා. ඒ නිසා මගේ සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි යහපත කර දුක් විඳීම. ඒ නිසා ඔබගෙන් බලන්න අවශ්‍යව තිබෙන්නේ ඇවිල්ලා මම යහපත කරන්නේ අයහපතද කරන්නේ, මම නපුරද කරන්නේ යහපතද කරන්නේ, මම උදව්ද කරන්නේ නපුරද කරන්නේ කියන එක අපි හොඳට විභාග කරලා බලන්න අවශ්‍යව තිබෙනු ලබනවා. එහෙමත් නැත්නම් ඔබ ඉන්නේ වැරදි ස්ථානයක. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ඔබවයි මාවයි උන්වහන්සේ මවලා තියෙන්නේ යහපත කරන්නා වූ කෙනෙක් හැටියට. මේ යහපත ඔබගේ නික්මුනේ නැත්තම් ඔබ ඉන්නේ වැරදි ස්ථානයක. ඒ නිසා හොඳට තේරුම් ගන්න දේව කැමැත්ත ඔබට අයුක්තිය කරන්න පුළුවන්, අසාධාරණ කරන්න පුළුවන්, ඔබට නිඳා කරන්න පුළුවන්, අපහාසය කරන්න පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේගේ කැමැත්ත ඔබ යහපත කිරීම. ඒ නිසා අපි යහපතම කිරීම දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. දෙක අනූන මනුෂ්‍යයන්ගේ අඥානකම නිශ්ශබ්ද කිරීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි. අනූන මනුෂ්‍යයන්ගේ අඥානකම නිශ්ශබ්ද කිරීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි. 1 පේත්‍රස් 2:5. නුඹලාගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ ආත්මික පූජා ඔප්පු කරන පිණිස ශුද්ධ වූ පූජක 1 පේත්‍රස් 2:5 15 බලන්න සිස 14:15. මක්නිසාද මෙසේ නුඹලා යහපත කිරීමෙන් අනුවන මනුෂ්‍යයන්ගේ අඥානකම නිශ්ශබ්ද කිරීම දෙවියන් වහන්සේගේ කැමැත්තය. එසේ නුඹලා නිදහස් අය නමුත් ඒ නිදහස නපුරට වැස්මක් කොට නොම දෙවියන් වහන්සේගේ දාසයන් මෙන් ව්‍යවහාර කරන්න. ආමෙන්. මෙතනදී කියනවා මක්නිසාද මෙසේ නුඹලා යහපත කිරීමෙන් අනුවන මනුෂ්‍යයන්ගේ අඥානකම නිශ්ශබ්ද කිරීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඇවිල්ලා අනුවන මනුෂ්‍යයන්ගේ ක්‍රියාවන් නිශ්ශබ්ද කිරීම දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒ නිසා අපි යහපත කරන මොහොතේදී ඔගොල්ලන්ට අයහපතක් සිද්ධ වෙනු ලබනවා. අයුක්තියක් සිද්ධ වෙනකොට ඔබ යහපතම කරගෙන ඉන්නකොට ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ට ස්වාමින් වහන්සේ කතා කරන්න යනු ලබනවා. ඔබ වචන කතා කරන්න අවශ්‍ය නැහැ. ගිහිල්ලා යේසුස් වහන්සේ ගැන කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. අපි කියන්න ඕන නැතුව නෙමෙයි. නමුත් ඔබගේ ක්‍රියාවන් තුලින් බොහෝ දෙනෙකුට ගැලවීම ඇති වෙන්න යනු ලබනවා. ඔබගේ ක්‍රියාවන් තුලින් බොහෝ දෙනෙක් ඔබගේ ඒ දෙවියන් වහන්සේව හඳුනා ගන්න යනු ලබනවා. ක්‍රියාපතයන් අපි දකිනවා. ස්තේපන්ට ගල් ගහන මොහොතේදී ස්තේපන් දන ගහලා දෙවියන් වහන්සේට යාඥා කරනවා. ඒ ස්තේපන්ට වේදනාවයි. ස්තේපන්ට ඉවසා ගන්න බෑ. ගල් පහරක් ගහනකොට ඔබට වේදනාවක් නැද්ද? ඔබට මේ වචනයක් කියනකොට ඒක ඔබට දරා ගන්න බැරුව යනු ලබනවා. ගල් පහරක් වගේ ඇවිල්ලා ඔබට වචනයක් වදනකොට හරි වේදනාවක්. නමුත් සැබවින්ම ගලකින් ගහනකොට කොච්චර වේදනාවක් ඇති වෙනවද? ස්තේපන්ගේ ජීවිතයේ ඒ වදින පාරට නමුත් ඔහු ඒ ගාන්නව සෙනගට කවදාවත් මොවුන්ට විනාශ වේවා කියලා කිව්වේ නැහැ. ස්වාමින් වහන්සේට ධන ගහලා යාඥා කළා. මොවුන් නොදන්නා කමින් කරන්නා මේ පාපයට කමා කරන්න. ඔව් ධන ගහලා යාඥා කරන මොහොතේදී ඒ වේදනාව තුල ඒ දුක තුල ස්වාමින් වහන්සේ ස්වර්ගයේ විවෘත කරලා යේසුස් වහන්සේව පෙන්වුවා. හලෙලුයා හලෙලුයා. එතනදී ස්තේපන් තව ශක්තිමත් වුණා, තව ධෛර්යමත් වුණා, තව ස්ථීර භාවයක් ඔහුට ඇති වෙනු ලැබුවා. මොකද්ද සිද්ධ වුනේ? එතන හිටියා කෙනෙක් තමයි පාවුලු.
සාවුල් කියලා කියනවා කෙනා. ඔව් එතනදී ස්වාමින් වහන්සේට යාඥා කළා නම් ස්වාමිනී ඔවුන් විනාශ වෙන්න ඕන. ඔවුන්ගේ අතපය කැඩෙන්න ඕන. මට ගල් ගහන මේ අත කැඩෙන්න ඕන කියලා මේම යාඥා කළා නම් ඔහුට ස්වර්ගයක් පෙනෙන්න වෙන්නේ නැහැ. ඔහුගේ ආත්මය ස්වර්ගයට යන්නත් වෙන්නේ නැහැ. ඔහුට ඇවිල්ලා දේව රාජ්‍යකුත් නැති වෙන්න යනු ලබනවා. නමුත් ඒ මොහොතේදී ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත හොඳට හඳුනාගෙන හිටියා. දේව කැමැත්ත ඇවිල්ලා අයුක්තිය අසාධාරණ විඳ දරාගෙන යහපත කිරීම තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. අනුන මනුෂ්‍යයන්ගේ ඒ අඥානකම නික්ෂබ්ද කිරීම තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒ කැමැත්ත හොඳට හඳුනගෙන ඔහු මොනවද කරන්නේ? යාඥා කරන මොහොතේදී ඒ ආගෙන හිටපු සෙනගගේ ජීවිතවල් ස්පර්ශ වුණා. ඒ අසාගෙන හිටපු සෙනග මේ මිනිසයාට ගල් ගහනවා. මේ මිනිසයාට වේදනා දෙනවා. මේ මිනිසයාට බොහෝ වේදනාවක් තියෙනවා. නමුත් මේ මිනිසයා යාඥා කරන්නා මිනිසෙක්ව සිටිනවා. හාලෙලූයා. හාලෙලූයා. මේ මිනිසයා යාඥා කරන්නා මිනිසෙක්ව සිටිනවා. අනුන මිනිසයන්ගේ ක්‍රියාවන් නිශ්ශබ්ද වෙනු ලැබුවා. එතනදී පවුල්ගේ ජීවිතයට ස්පර්ශයක් යන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. එතන ප්‍රධානියෙක්ව හිටියා පවුලු. ඒ වචනය, ඒ ඌගේ ක්‍රියාව, ඌගේ චරිතය, ඌගේ ඒ ස්වභාවය ඔහුට ලොකු බලපෑමක් වෙන්නේ නැති. අද දවසේ සමහර වෙලාවට ඔබ සුභාරංචි කියන්නේ නැති වුණත් ඔබගේ ඒ ක්‍රියාවන් තුලින් කවුරු හරි ඔබට කියන්න පුළුවන් යම් මෝඩයෝ යම් බූරුවෝ යම් දේවල් ඔබට කියලා ඔබව ලැජ්ජාවට පත් කරන්න පුළුවන්. බොරු ක්‍රිස්තියානි කාර්යෝ, හොරු මංකොල්ල කාර්යෝ කියලා නොයෙකුත් වචන වලින් ඔබට බැනලා ඔබව එපා කරන්න පුළුවන්. නමුත් ඔබ ඔවුන්ට ප්‍රේමය කරනවා නම්, ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරන්න යනවා නම්, ඔවුන්ගේ යහපත පිණිස ඔබ ක්‍රියා කරන්න යනවා නම් ඒ තුලින් ඔවුන්ගේ ජීවිතේ ස්පර්ශ වෙන්න යනු ලබනවා. හාලෙලූයා. හාලෙලූයා. ඒ නිසා ස්වාමින් වහන්සේගේ කැමැත්ත අපි හොඳටම තේරුම් අරගෙන ඒ තුල අපි ගමන් කරන්න අවශ්‍යව තිබෙනු ලබනවා. තුන්වෙනි කරුණ, ඔබගේ සිත ආයුධයක් කොට පැලඳ ගැනීම දෙවියන් වහන්සේගේ කැමැත්තක්ව තිබෙනු ලබනවා. 1 පේත්‍රස් පොතේ 4 එකේ ඉඳලා අපි කියවමු. ඉතින් ක්‍රිස්තුන් වහන්සේ මාංශයේ වදවින්ද බැවින් මාංශයේ ඉතිරිව තිබෙන කාලෙහි තවත් මිනිසයන්ගේ තෘෂ්ණාව ලෙස නොව දිව්‍යන් වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වන පිණිස එම සිත ආයුධයක් කොට පැලඳ ගන්න. මක් නිසාද මාංශයේ වදවින්ද තැනැත්තේ පාපයෙන් නිදහස් වී සිටී. සල්ලාල කම්වලද තෘෂ්ණාවද බීමත් කම්වලද නපුරු මංගල්‍යවලද මත් පැම්වලද පිළිකුළු රූප ඇඳීම් වලද හැසිරෙන අන්‍ය ජාතිකයන්ගේ කැමැත්ත කරමින් නුඹලා ගත කළ වූ කාලයේ ඊට ඈතය. ඔවුන් සමග එම අනාචාර බහුලත්වයේ නුඹලා නොයන බැවින් ඔහු ඊට පුදුමව නුඹලාට අපහාස කරති. ආමෙන්. මේක අපහාස කරනවා සාමාන්‍යයෙන්. දේව වචනය පැහැදිලිවම ගන්න. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ මාංශයෙන් අප උදෙසා වදවින්ද බැවින් මාංශයේ ඉතිරිව තිබෙන කාලේ තවත් මිනිසයන්ගේ තෘෂ්ණාව ලෙස නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස, දේව කැමැත්ත ලෙස පැහැදිලිවම කියනවා ජීවත් වෙන්න ඕන. දේව කැමැත්ත ලෙස ජීවත් වෙන පිණිස අපි ක්‍රියාවේ යෙදෙන්න ඕන. බලන්න ඕන ඔබට මොනවද බැරි යාඥා කරන්න. ඔබට ප්‍රේමය කරන්න බැරි නම් ඔබ යාඥා කරන්න. ඔබට සමාව දෙන්න බැරි නම් ඔබ යාඥා කරන්න. ඔබට ඇවිල්ලා පීඩාව ප්‍රශ්නය බිඳදරා ගන්න බැරි නම් ඔබ ස්වාමින් වහන්සේට යාඥා කරලා ඉල්ලන්න මාගේ සහෝදර සහෝදරියනි ස්වාමිනි මට
ශක්තිය දෙන්න, ධෛර්යය දෙන්න. ඔබ සියලු දේ විඳ දරාගෙන මේ ගමන ස්වාමින් වහන්සේ ගමන් කළාක් මෙන් මටද ගමන් කරන්න කරුණාව දෙන්න කියලා ස්වාමින් වහන්සේගෙන් ඉල්ලලා යාඥා කරන්න ඕන. දේව වචනය කියනවා එම සිත ආයුධයක් කොට පළඳ ගන්න ඕන. මේ බොරුව පහ කරලා, වංචාව පහ කරලා, කපටිකම් පහ කරලා ස්වාමින් වහන්සේගේ කැමැත්ත හොඳට හඳුනගෙන ඒ කැමැත්ත තුල ඔබව හික්මවා සම්පූර්ණයෙන්ම මේ ගමන දෙවියන් වහන්සේට ප්‍රසන්න ආකාරයෙන් ගමන් කරන්න සිත ආයුධයක් කොට පළඳ ගන්න අවශ්‍යව තිබෙනු ලබනවා. හාලෙලූයා. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන මේ දේව කැමැත්ත මක් නිසාද ස්වාමින් වහන්සේට අවශ්‍යයි ඔබ යහපත කරන්නා වූ මිනිසෙක් වීම. ඔබ ඇවිල්ලා ස්වාමින් වහන්සේගේ කර්මාන්තනයක්ව තිබෙනු ලබනවා. ඒ නිසා තමයි ස්වාමින් වහන්සේ කියන්නේ කන්දක් මත තිබෙන නුවරක් සංගවන්නත් බෑ. ඒ වගේම ස්වාමින් වහන්සේ පැහැදිලිවම කියන මිනිසෙක් පානක් දල්වා කුළුණේ යට නෙමේ පහන් රුක උඩ ඔබව තබලා තියෙනවා. ස්වාමින් වහන්සේ මේ සභාව තුල ඔබව තබලා තියෙනවා. ස්වාමින් වහන්සේ මේ ප්‍රදේශය තුල, මේ දේශය තුල ස්වාමින් වහන්සේ තබලා තියෙනු ලබනවා. මන්ද මිනිස්සු ඔබගේ ක්‍රියාවන් දැකලා ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේට ගෞරවය දෙන්න අවශ්‍යව තිබෙනු ලබනවා. හාලෙලූයා. ඒ නිසා ස්වාමින් වහන්සේට වඩා ඕනෑකමින් අපි යාඥා කරන්න ඕන. බලන්න ඔබගේ ස්වභාවයේ දෙස හොඳටම බලලා උන්වහන්සේට යාඥා කරන්න. අනේ මට බැරුව තිබෙනවා. මාව ආලේපයෙන් පුරවන්න, බලයෙන් පුරවන්න, මේ ස්වභාවය පහ කරන්න. ස්වාමිනේ ඇස්වල තියෙන තෘෂ්ණාවන් පහ කරන්න, මාංශයේ තියෙන තෘෂ්ණාවන් පහ කරන්න, ජීවිතයේ අහංකාරකම, උඩඟුකම පහ කරලා ස්වාමිනේ මාව ජීවත් කරන්න කියලා අපි උන්වහන්සේට වඩා ඕනෑකමින් යාඥා කරන්නව තිබෙනවා. අපි සියලු දෙනා නැකිట్లా යාඥා කරමු.